මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ විශේෂයෙන් දැනගත යුතු කරුණක් හැටියට මුස්ලිම් ජාතිකයන් බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධයන් විනාශ කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටී. එසේ විනාශ වූ බෞද්ධ වෙහෙර විහාර දේපොළ රාශියකි. එහෙයින් මෙම මුස්ලිම් ජාතිකයන්ට කුමක් වෙයිද සිදු වෙයිද ආදී වශයෙන් මේ අහන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි මේක හුඟක් හොයලා බැලිය යුතු වැදගත් හරියක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ කොහේ හිටියත් අපිට කමන්නේ ඉන්දියාවේ හිටියත් ලංකාවේ හිටියත් කොහේ හිටියත් උන්වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ උන්වහන්සේ යම් කිසි ලෝක සම්මත ජාතියක හිටියා නම් ඒතර ඒ ජාතිය අය විතරක් අද බෞද්ධයෝ. එනයි බුදුරජාණන් වහන්සේ මොකක් හරි හිටපු ජාතියක පිරිසක් හිටියා නම් ඒ ජාතිය ඉක්මවා ලෝකේ අනිත් ජාතීන් දැන් බෞද්ධය වෙලා ඉන්නවා. බුරුමේ ඉන්නවා බුරුම රටේට අයිති ජාතිය. සියම් රටේ ඉන්නවා සියම් ජාතිකයෝ. ඒත් බෞද්ධයෝ. ලංකාවේ ඉන්නවා සිංහල ජාතිකයෝ ඒත් බෞද්ධයෝ. හැබැයි එක දෙයක් තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගෙන චිත්ත ප්‍රසාදයෙන් ගත්තා එතෙන්ටපත් වුණා. ඒ හේතුවෙන් අර සිංහල දෙමළ ආදී වශයෙන් කියන ಜಾති ભેදේ ඉක්මවා ගිය බෞද්ධ කියන කොටසට අහු වුණා. බෞද්ධ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේ බුදුදහම කොහේ හරි දැන් ඉන්දියාවේ හරි කමන්නේ කොහේ හරි පිහිටවල පටන් ගත්ත වෙලාවේ ඒ කාලේ ලෝකේ ධර්මයක් තිබුණා. අවුරුදු 6000ක ඉඳන් පැරණිව එන කාලේ ධර්මයක් තමයි ඔය ඉස්ලාම් ධර්මයේ. නැත්නම් මුස්ලිම් ධර්මයේ. ඒකේ මුල අවුරුදු 6000 ගානක ඉඳන් එනවා. දැනුවත් දැනලා තියෙන කාරණා අනුව. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 2000 ගානක ඉඳන් එනවා. හැබැයි 6000 ගානක ඉඳන් ආපු ධර්මයක් දෙවෑ කරගෙන තමයි බුදුදහම ආවේ ඉදිරියට. බුද්ධහම පරාජය කරන්න එදා බැරි වුණා. සත්‍ය ජය අරගෙන ලස්සනට ආව අද වෙනකනු. ඊට පහු කාලෙකදී මොකද කරන්නේ? ওই විවිධාකාරයෙන් අලන් තීට්ටාම ඉඳ පටන් ගත්තා. එහෙනම් මෙයා වැහෙන්න හේතුවක් තියෙනවා. යම් කිසි ධාමක ප්‍රයෝජනයක් තියෙනවා නම් විද්‍යාමානයේ ප්‍රයෝජනයක් මිනිසෙට නුවණක් ඇතියට එන්න පටන් ගත්තොත් නම් ලේසියෙන් වහන්න බෑ. බෞද්ධ වෙච්ච කෙනෙක් අබෞද්ධ කරන්නත් බෑ. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් බෞද්ධත්වයේ තුල පවතින ඒවා බාහිර පසුතලයක් විතරයි අපි වෙහෙර විහාර ආදී කියන්නේ ඔක්කොම. ඒ වගේ දේවල් තුල යම් යම් ක්‍රමවේද තියෙනවා හැදිලා එන ක්‍රමයක්. අන්‍ය ක්‍රමවේදයෙන් දැනගන්න ඕනේ ඇයි මේ බුදුදහමට විරුද්ධ වෙන්නේ. යම් කිසි දෙයක විශේෂ ප්‍රතිඵලයක් දකින්න හම්බ වෙනවා නම් ලෝකයාට නැනවතුන්ට ඒකේ වටිනාකම අපේන්න පටන් ගන්නවා. ඒ වටිනාකම අති දුර්ලභ වටිනාකමක් වුණා නම් ඒකේ වටිනාකමත් ඒ තරමට වැඩි වෙනවා. ලෝකයේ ඉන්න මිනිස්සෙයින්ට කායික නිදහසට වැඩිය විශාල වශයෙන් අමාරු ලබා ගැනීමට දුෂ්කර වැදගත්ම දෙයක් තියෙනවා මානසික නිදහස. කායික දුක් කරදර මැද්දේ මානසික නිදහසකටපත් වෙන්න යම් කිසි ක්‍රමවේදයක් එහෙම තියෙනවා නම් කවුරු මොන විදිහෙන් අයින් කරන්න හිතුවත් ඒ නිදහස් ක්‍රමේ ලෝකෙන් අයින් කරන්න බෑ. දැන් මුළු ලෝකෙම කවුරු අයින් කරන්න හැදුවත් මොන නීති පැනෙව්වත් බැරි හරියක් තියෙනවා. මානසික නිදහස ලබා ගැනීමට ක්‍රමයක් නැතිව විවිධ අලන් තීට්ටම් වලටපත් වෙලා ඉන්නකොට අහු වෙනවා ඒගොල්ලන්ට මොකක්ද දුන් ටිකක් උරවන්න. උරවලා බලපුවාම මේ ලෝකේ අත්හැරලා ගියා වා එකක් වෙනවා. අමුතු ලෝකයකට ගියා වා.
තිබිච්ච ප්‍රශ්න අමතක වෙලා ගිහලා ඌ හරි ගිහිලා නෙමෙයි තියෙන්නේ තිරසනෙක් වාගේ වෙලා. නමුත් ඌට පේනවා ඒ වෙලාවේ. අර තිබිච්ච අඬ හිටවු වේදනා ගතිය එන්නේ නැතුව යනවා හිතර පොඩ්ඩක් වෙලා. මුලාවෙන් සුන්දර ලෝකයකට ගෙනියනවා. අපි ඒකට කියනවා කුඩුකාරයා කියලා. අපහාසයක් වශයෙන්. අනිකට කියනවා බේබද්දා කියලා. එයා හිතේ වේදනාවට මොකද බොන්නේ අහපුවම? මගේ හිතේ වේදනාවට බොන්නේ. මට බැන්නා. හිතේ වේදනාවට හොදටම බීලා. මොකද? පුතා බැන්නා. මට ඉවසන්න බැරුව බොනවා. භාර්යාව බයිනවා. මං ඉවසන්න බැරුව බොනවා. හිතේ වේදනාව නැති කරගන්න ක්‍රම හොයනවා. දැන් ඒවැ මොනවා හරි අමුත්තා ගුණට තියෙනවා. ඒ නිසා කොයිතරම් නීති වැනෙව්වා දල ගැහුවත් හැමතැනම කදෙප්පු. කුඩු හැමතැනම. ව්‍යාපාරේ නවත්තන්න බෑ කවුරු මොනවා කළා. හැමතැනම යනවා. එහෙනම් ඔයවාගේ බැරි වෙලා හරි මේ මග වඩනකොට ධානයකටපත් වෙන්න පුළුවන්කමක් එහෙම ලැබුණා නම් අර කුඩු ගහලා තිරිසා මානසිකත්වයෙන් සුව විඳින එක නෙමෙයි. බ්‍රහ්ම මානසිකත්වයෙන් උපරිම සුවයකට එන්න පුළුවන් මානසිකත්වයක් ඇති ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගියා නම් එහෙම මේ ලෝකේ තිබෙනා වූ මහා දුක්ඛන්දරාවෙන් නිදහස් වෙච්ච දෙයක් සතපහකවත් වේදමක් නැතුව ලබන්න පුළුවන් බොහොම සාන්ත නිදහසකින්. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් යුක්තව ලබන්න පුළුවන් එකක් තියෙනවා. මේ බුදුදහමේ හරය අන්න එහෙම තියෙන එකක් සහිතයි. අන්න එහෙම එක කාට හරි අත්දකින්න හම්බුණා නම් එක දෙයක් වෙනවා. මෙච්චර මේ සාන්තියක් ලබා ගැනීමට තියෙන ක්‍රමවේදයක් නෙමේ බුදුදහමේ තියෙන ක්‍රමේ. මේ ගැටෙන සමාජේ, ඇලෙන සමාජේ, ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ සමාජයේ අතරම ඉඳලා මට පුළුවන් නේ දවසට පැයක් මෙන්න මෙහෙම ඉන්න. මට හිතුණා පැය දෙකක් තුනක් නිදහසේ ඉන්න. මට මෙන්න මේ සුවයෙන් ඉන්න පුළුවන්. ඒක හරි සාන්තයි ප්‍රණීතයි. මේ ලෝකෙ තිබිච්ච ගිනි එතන නෑනේ. අර කසිපු ටිකක් කාලා හිටම බෙරි වෙලා කාණුවේ බුදිනවට වැඩිය මේකේ හරි සුවයක් තියෙනවා. විශාල සුවයක්. ඒකට පුරුදු වෙච්ච එකක් බල්ලෝ කටලෙව කෑවත් කාණුවේ පෙරලනවා කිව්වත් ගිහින් කසිපු ගහනවාමයි. තිරිසංගතියට හරි ලබන සුවේ ඒක ලොකු වෙලා තියෙනවා. මොකද හේතුව? අර මේ ලෝකේ තියෙන මානසික දුක් කරදරින් తాවකාලිකව මිදෙන්න පුංචි ක්‍රමයක් ඕකේ තියෙනවා. නමුත් මේ ක්‍රමයට බැලුවොත් එහෙම ඒ වගේ ලක්ෂ කෝටි කෝටියකට වැඩිය ලොකු වැදගත්කමක් තියෙනවා. ආර්ය ධර්මයේ තුල සමාධියක් ලබලා සැලසීම. මෙන්න මේකේ තියෙන ක්‍රමවේදේ වැහිලා ඉඳා. අපි බුදුදහම කියලා හිතා ඉන්නේ සිවුරයි ඔළුවයි වටපිටාවේ තියෙන චෛත්‍යයයි විහෙර විහාරී මේ ප්‍රබෝධි ප්‍රාකාරී ඔය බලමලු ටිකයි ඔය ටික බුද්ධ ආගම කියලා අපි හිතා ඉන්නවා. ඕවා තියෙන්න ඕනේ. හැබැයි බුදුදහමේ මේ හරිය වැහිලා ගිහින් ඕවා ඔක්කොම තිබුණත් ඕවා රකින්න බෑ ඒ හරිය නැත්නම්. ඕවට ඇවිදලා බලනකොට හරිය හම්බුන කාට හරි. එක එක මට්ටම් වලින් ප්‍රථම ධානයේ ඉඳන් හරි එන්න පටන් ගත්තොත් අන්න එතෙන්දී වැදගත් දෙයක් වෙනවා. අනේ මේ බුදුදහම තරම් වටිනා දෙයක් ලෝකේ නැහැනේ. මේ තරම් සාන්තියක් ලෝකේ මොනවෙන් ගන්නද? අන්න එදාට කසිප් වලින් ගන්න බැරි, කුඩු වලින් ගන්න බැරි, වෙන බාහිර ලෝකේ සටන් කරලා ගන්න බැරි, නිවි සැනසී ගිය සාන්තියක ප්‍රතිඵලයක් මේ බුද්ධ ශාසනය හරියට තිබුණා නම් ගන්න හැකියාව ලැබෙනවා. එනම් මේ බුදුදහම අකාලික ධර්මයක් එදත් එකයි අදත් ගන්න පුළුවන්. ඒ හේතු තියෙනවා. මේ මූල ධර්මයේ වැහිලා ගියාට පස්සේ නමට බුදුදහමක් අපි රකින්න හදනවා. හරිය පේන්නේ නැති එක මොකද කරන්නේ? මේ මිනිස්සු එක එක විකාර කර කර උන්ගේ වැඩක් නැති ඒවා කර කර ඉන්නවා කියලා හරිය පේන්නේ නැති නිසා ඔය බාහිර ලාංඡනදී කඩලා බිඳලා විනාශ කරලා දාන්න හදනවා. අපිත් බුදුදහම කියලා ඒක රකින්න හදනවා. එන වෙලා තියෙන බුදුදහම කියන එක ආවනම් හරියට මතුවලා තිබුණා. අර ආධ්‍යාත්මික සාන්තියයි මේකේ පළවෙනි තැන. ඒ සාන්තිය කෙනෙකුට ලැබුණා නම් බුදුදහමේ වටිනාකම ලෝකයා දකින්න පටන් ගන්නවා. එන අර අපි ඉස්සෙල්ලා කිව්ව ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය මෙයා වැහිලා තියෙන ලෝක සත්වයාට. මේ අතරින් ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි කියලා පෙන්නනවා.
අනික් ඉන්ද්‍රියන් සියල්ලම අභිභව වෙන ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙච්ච වෙලාවට. එහෙනම් මේ දැන්ට ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රඥා ඉන්ද්‍රිය මතු කරගන්න හේතු වාසනාවන්තය හුඟක් ඉන්නවා. ඊ අවශ්‍ය කරන හරිය නැතිකමයි තියෙන්නේ. යමක් කියා දුන්නාට පස්සේ ඒක වෙන්නේ කොහොමද අහපුවාම ඕංගෝං වැඩිපුර ප්‍රශ්න අහන්න එනවා. ඒක වෙන හැටි අහන්න එනවා. ඉතින් ඒව අහන්න එපා. ඔය කිව්ව විදිහ කරපන්. ඒතරම් ප්‍රඥාවන්තයාට මහා වාදයක් වෙනවා. තේරුම් ගන්න බැරියව පස්සේ මට කියලා වැඩක් නැහැ. මට ඕනේ යමක් මට තේරුම් ගන්න නුවන්ට ගෝචර වෙන තේරුම් ගන්න දෙයක් වෙන්න ඉපේ. ඇත්තක් නම්. අන්න එහෙම එනවා අදහස. අන්නේ ප්‍රඥාවට ගෝචරලා ඇත්ත තේරෙන්න පටන් ගත්තට පස්සේ ඒ මුල් කරගෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේන්ද්‍රිය ඔක්කොම වැඩිලා එනවා. අන්නේතර වැඩුණාට පස්සේ අර කියන සමාධිය ලැබෙනවා. සම්මා සමාධියට හේතුකාරක වෙන මාර්ගාංග 7ක් නිසා ඔය සම්මා සමාධිය නැగిලා එනවා. ඔය සම්මා සමාධියට ධාන 4 අයිති. අන්න එතෙන්දී ඔය සමාධියේ සුවේ ලැබෙන්න පටන් ගන්නවා. අන්න එදාට දැනගන්නා මේ ලෝකේ සියලුම යම් කිසි ක්‍රමවේදයන් තියෙනවා නම් මේ ආධ්‍යාත්මික සුවයන් අතර මේ අතර මේ බුදු පියාණන් වහන්සේ හැටියට පෙන්නපු බුදුන් පෙන්නපු දහම් මාර්ගයක් කියලා තියෙනවා. මෙන්න මේ මාර්ගය හරි ශ්‍රේෂ්ඨයිනේ. මේ මාර්ගයේ ඥාන ගෝචරයිනේ. ඒ ඥානවන්තෝ මේ මාර්ගය යන කෙනාට මේ සුවේ එනවනේ. මෙහෙම සමාධිය කියලා එකක් තියෙනවා. මං අධ්‍යක්ෂකනේ. ඒ විලාදී මේ ශාරීරිය කොහේ තියෙනවද කියලා බලපුවාම දැනෙන්නේ නැතුව ගියා. මනස මහා සාන්තියකටපත් වුණා. දැන් හිතන උඩත් එතෙන්ට යන්න පුළුවන්. සතයක්වත් වේදා යන්නේ. ඔන්නම් මට ගහක් මුල ගිහින් ඉඳගත්තත් එතෙන්ට ගිය හැකි. ඔය කොහේ හරි නිදහස් වෙන ගලක් උඩට ගිහින් ඉඳගත්තත් එතෙන්ට ගියා හිතනකොටම. ගෙදර කාමරය ඇතුලේ ඉඳගෙනත් එතෙන්ට ගිය හැකි. කාටවත් ඒක වළක්වන්නත් බෑ. එහෙනම් කසිපු ගහලා හිටන් බොහොම අමාරුවෙන් වෙරි වෙලා පැයක් දඟලන එක. ඒක සුවේට ඉච්චර දඟලනවා නම් මේ සුවේ දැක්කහම රැයදාවල් දෙකේ සුව විඳින්න පුළුවන් සමාධි සුවයෙන් ඉන්න පුළුවන් ක්‍රමවේදය දැක්කනම් එහෙම මේ බුද්ධහම කාගෙන් අයින් කරන්නද? බුද්ධහම ලෝකෙන් තුරන් කරන්නේ කවුද කොහොමද? අන්නේ අධ්‍යක්ීම් තියෙන මාර්ගයේ වැහිච්ච එකයි පළවෙනි කාරණේ. බුද්ධහමට විරුද්ධ වෙන්න පුළුවන් කම නැති නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා. මාන්නි මේ ලෝකේ ආපෝ ධාතු වල, තේජෝ ධාතු වල, වායෝ ධාතු වල, පඨවි ධාතු වල මේ බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ. මේක විනාශ කරන කෙනෙක් ඉන්නවා. මේ බුද්ධ ශාසනයෙම ඉන්න කෙනෙක්. මේක විකෘති කරනවා. අනිකෙකුට බෑ. එරාති මුස්ලිම් කියලා අනික කෙනෙකුට පුළුවන් ද බුද්ධ ශාසනය විනාශ කරන්න? එන විනාශ වෙන තැනක් තියෙනවා. අභ්‍යන්තර වුණු සාන්ත ප්‍රතිඵලය අත්හැරලා ගියොත් එහෙම අන්න මේ බුද්ධ ශාසනයෙම ඉන්න අය ශාසන මාර්ගය හැටියට වැරදි ක්‍රමයක් ගත්තොත්, ඒ ශාසන සමාධිය ලැබෙන්නේ නැති ක්‍රමයක් ගත්තොත් ඒ ප්‍රතිඵලය එතනින් අතුරු දහන් වෙනවා. ඒතර යා නායකත්වයේ තියාගෙන ඇසුරු කරන්නා වූ අනිත් බෞද්ධ පිරිසට අර සමාධිය ලබන්න තිබෙන සාන්තිය ලබන්න තිබෙන මාධ්‍ය නැති වෙලා යනවා. අන්න එදාට මොකද වෙන්නේ? බුදුදහම කියන්නේ එක්තරා ආගමක් විතරයි කියන දෙන්න වැටෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අන්න බුද්ධහම අතුරු දහම වෙන තැන. එදාට බුද්ධහම අතුරු දහම් කරන්න දෙන්න ඉබේම වෙනවා. එන යථාර්ථයේ ඉන්න තාක්කල් ඒ නායකත්වයේ හරියට දහම තුළ දැරලා සමාධිය ලබන තාක්කල් මේ දහම නැති කරන්න තුන් ලෝකේ කාටවත් බෑ. මෙලෝ විතරක් නෙවෙයි නොපෙනෙන ලෝකින මාරපාක්ෂිකයන්ටවත් බෑ ධර්මයේ විනාශ කරන්න. එහෙනම් මේ ධර්මයේ තුල හරියට තියෙන මාර්ගය ඇද නැතුව ගන්න ඕනේ. සම්මා සමාධියටපත් වෙන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට දකින්න ඕනේ. දැකලා දුටු මාර්ගය හරියට විද්‍යාවාන වුණා නම් බෞද්ධයින් අතරේ ඊට පස්සේ ලෝකෙටම ව්‍යාප්ත වෙලා යනවා ওই සමාධි මාර්ගය. ඥානවන්තයෝ ඔක ලබනවා තනින් තනින් කොහෙන් හරි. ලැබුවට පස්සේ මේ සමාධිය අත්දකින්නවා. මේ තරම් සාන්ත වූ ප්‍රණීත වූ සැනසුම් සහගත මාධ්‍යයක් තියෙනවා නම් මේකත් ඇරලා කොහේ කවුරු වෙන්නද? කුමක් මීට වඩා හොඳයි කියලා අල්ලන්නද? මීට මොන සත්‍යෙටපත් වෙන්නද මේකෙන් ඉවත් වෙලා? අන්න එහෙම තමන්ට අවබෝධයක් එනවා. මේ අවබෝධයේ බෞද්ධත්වයේ ලැබුවාට තියෙනවා.
මෙන්න මේ මාර්ගය තමයි පොඩ්ඩකින් වැහිලා වෙනස් වෙලා තියෙන්නේ. ඒකේ තමයි කිව්වේ අනිත්‍ය දුක නැත්නම් වැහුණාම ওই ටික වැහිලා යනවා කියලා. මෙන්න මේ ටික විවෘත කරලා ගත්තා නම් හරියට ඔය කියන සම්මා සමාධිය ලබනවා. සම්මා සමාධිය හරි සාන්තයි ප්‍රණීතයි. ඒ සම්මා සමාධිය අත්විඳපු කෙනෙක් ඉන්නවා නම් ඒක ආපහු යන්නේ නැහැ ප්‍රඥාවත් එක්ක නැගෙන්නේ. ඒ ලැබුණ කෙනා දන්නා මේිට එහා තවත් ලෝකේ සාන්තියටපත් වෙන්න වටිනා දෙයක් නම් කිසි දෙනක නැහැ කියලා. අන්න එදාටයි ධර්මයේ වටිනාකම දකින්නේ. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ වටිනාකම අත්තරින්න බැරි සත්‍යයටපත් වෙලා වැඩෙනවා එතෙන්දී. එහෙනම් එතෙන්දී කවදාවත් ලෝකේ බුදුදහම විනාශ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති වෙනවා. හැබැයි ඔය හරිය වහලා ඔය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වහලා දාලා ලෝකේ කවදාත් පැවතුණු මාර්ගයක් තියෙනවා. ওই ලෞකික සැප සම්පත් කියන අවිඳගෙන කාම සම්භෝගී වශයෙන් කාම භෝගී වශයෙන් ජීවත් වෙන ක්‍රමයක්. ඔන්න ඔය ක්‍රමයේ මතු කරගත්තා නම් එහෙම කවදා හරි සාසනයෙන් බැහැර ක්‍රම. ඒතකොට සිද්ධ වෙන්නේ. අන්න සාසනයෙන් බැහැර ක්‍රමයක් ගත්තා නම් එතෙන්දී හට ගන්න බාහිර ලෝකයේ ආටෝපටියට පහර වදිනවා කොයි වෙලේ හරි. ඊට පස්සේ ගහමරා ගන්නවා. තවත් දැවෙනවා තැවෙනවා. ඊට පස්සේ අපි ලෝක සම්මත ආගමක් රකින්න මුරබටයෝ වෙනවා. මුරබටයෝ වෙලා හිටන් ගහමරාගෙන රකින්න ක්‍රමයක් හදා ගන්නවා. දැනුත් අපිට සිද්ධ වෙන්න යන්නේ අන්න එහෙම ක්‍රමයක්. හැබැයි බුද්ධ ධර්මයේ තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය විනාශ වෙලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලිව තියෙනවා. පොඩ්ඩකින් එහා මෙහා වෙලා තියෙන්නේ ආයතරයක් මාර්ගය හරියට තේරුම් ගන්න වැඩුවා නම් කවුරුවත් මේ බුද්ධ ධර්ම විනාශ වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ බුද්ධ ධර්ම එහෙම විනාශ කරන්න බෑ. ඒ ධර්මතාවයේ ආරක්ෂා වෙන ක්‍රමයක්ම තියෙනවා. හැබැයි බුද්ධ ධර්මයේ මූල හරිය පැත්තකට දාලා ආටෝපේන රකින්න කිව්ව බුද්ධ ධර්ම කියලා ඒක නම් පහළ වදින එක වදිනවා. ඊට පස්සේ ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ අපිට බට හමුදාවක් වෙන්න වෙනවා. සාම හමුදාව වෙනකින් අහක් වෙලා. ඒකයි වෙන්නේ. එතකොට මේ தත්ත්වයටපත් වුණානේ යථාර්ථය දැනගත්තොත් අන්න එතෙන්ට අපිට එන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ ආර්ය මාර්ගය හරියට තේරුම් අරගෙන ඒ මාර්ගය හරියට වැටහුණා නම් ප්‍රඥා මුල් කරගත්ත මාර්ගයක් නේ ආර්ය මාර්ගය කියන්නේ. ඒ ටික ආවනම් අපිට සිද්ධ වෙන්න අපිට එනවා කිසි කෙනෙකුට කඩලා බිඳලා විනාශ කරලා දාන්න බැරි ප්‍රඥා මාර්ගයක් ලෝකේ විද්‍යාමාන වුණාම මේ මාධ්‍යය ලෝකෙන් අයින් කරන්න බෑ. ඥානවන්තයින් අතර මේ ධර්මය යනකොට කොයි රටේ හිටියත් ඒ ඥානවන්තයෝ වැළඳ ගන්නවා. ඒකේ ප්‍රතිඵලය දැක්කලා පස්සේ ඒ මානසිකත්වයෙන් ඒ දහම අයින් කරන්න බැරුව යනවා. එදාට ඔය කියන කාටත් ඔය වාසනාව එනවා. ඉතින් ඒකයි කාරණේ. ඉතින් ඒකෙන් නැතුව සාම්ප්‍රදායික බුද්ධ ආගම නම් රකින්න වෙන්නේ බට හමුදාවක් හදාගෙන තමයි. ඒක රැක්කත් ඉතින් ඔය තියෙනකන් තියෙයි. අපි බුද්ධ ආගමේ කියලා බුද්ධ ආගම කියලා ලෝකේ තියනවා කියලා වචනේ තියෙයි. ප්‍රතිඵලයක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද වෙනකොට තේරුම් ගන්න ඕනේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය වැඩ ටික අපි කරගන්න ඕනේ. අනික් කාරණේ මේ தත්ත්වයේ මෙහෙම තියෙන්නේ නැති බව බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. අනාගත බය සූත්‍ර කියලා තියෙනවා විග්‍රහ කරලා. ඒ සූත්‍ර 4-5ක්ම තියෙනවා විග්‍රහ කරපුවා. අනාගතයේදී මේ ශාසනය විනාශ වෙලා යන ක්‍රමවේද විවිධ විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඒවට කරන්න මොකක්ද ඕනේ කියලා බලපුවාම පෙන්නලා තියෙනවා. ඒ ආකාරයේ විනාශයටපත් වෙන්න ඉස්සෙල්ලා බය වෙලා කරන්න ඕනේ මොකද්ද? ඒ ධර්මයේ විනාශ වෙන්න ඉස්සෙල්ලා අප්‍රමාදව මගේ වැඩේ කරගන්න ඕනේ කියලා අදහස ගන්න කියනවා. මේ ධර්මයේ මතු අනාගතයේදී විනාශයටපත් වෙනවා. ඒ නිසා මේපත් වෙන්න ඉස්සෙල්ලා දැන් මොනවද මට කරගන්න පුළුවන් මේ ධර්මයේ ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය ලබා ගන්න මම කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලායි පෙන්නලා තියෙන්නේ. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඒ නිසා ධර්මයේ ඉදිරියේදී විනාශ වෙලා යනවා. එදාට මේ පන්සල් කඩනවා. T56 කියලා හැගුත් ওই කාලෙදී ලෝකෙ බිහි වෙනවා. උඹලා බට හමුදාවක් කියලා අරගයින්ලා හංගාගෙනilla තියාගෙන එන එක දීපල්ලා කියලා ඒ જાති එකක් එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. උත්තරේක එහෙම එකක් නැහැ. එන කට්ටියට සටන් කරන්න එකතු වෙලා සංවිධානයක් කියලා පළයල්ල පොළු අරගෙන ගහන්න කියලා එහෙම හේකුත් පෙන්නලා නැහැ. මොකද වෙන්නලා තියෙන්නේ අනාගතයේදී මේ ටික අයින් කර මේ වෙනවා නම්
ඒ වෙන එක නවත්තන්න බෑ සාසන අන්තර්දාන වෙනවාමයි. සදාහට පවතින්නේ නැහැ නේක බුදුවරයෙක් ඇතිනේ. ශාසනය මතකුලාට පස්සේ සදාහට පවත්වන්න පුළුවන් නම් මේ ලෝකේ බුද්ධ ශාසනය. බුදුවරු පස් දෙනෙක් මේ කල්පෙට බුදු වෙන්න ඕනේ නැහනේ. මුලින්ම බුදු වුණාම කකුසඳ බුදුරයන් වහන්සේගේ කාලෙම ඇති ඉතින් එහෙනම් ඉතින් ආයි මොකද කොණාගමන කාසිය බුදු වෙන්නේ. එහෙම බෑ බුද්ධ ශාසනය පහළනොත් ඕක අතුරුදහන් වෙනවාමයි. උන්වහන්සේ දේශනා කළේ අතුරුදහන් වෙන්න ඉස්සෙල්ලා තියෙන තත්ත්වයෙන් උපරිම ප්‍රතිඵල ලබාගෙන ප්‍රයෝජනයක් ගන්න බලන්න. හැබැයි ඒකම තමයි බොහෝ කාලයක් පවත්වන්න තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ කාලේ දැන් කාලෙක ඉඳන් නැති වෙලා තියෙන නිසා අද පාළුගේ වළම්බිදින් නැහැ හුඟ දෙනෙක් අහනවා ආධ්‍යාත්මිකව මොනවද කරන්න පුළුවන්? මොනවද ආධ්‍යාත්මික තියෙන බලය ඔය කියන ඒවා ඇත්තද? උඹලගේ පොත්වල විතරනේ ආයේ බුදු ඉරිදි බල තියෙන්නේ. ඔය ආසී යන්නේ ඒවා තියෙන්නේ පොත්වල විතරනේ. ඒ පොළොව කිමිදගෙන ගියා, දිය මතු පිටින් ගියා. එතකොට ඔය ආදි වශයෙන් කියනවා ඉරිදි බල කියනවා. ඒක 1000ක් වුණා, 1001ක් වුණා. චුල්ලපන්තක හම්දුර 1000ක් මවා ගත්තා. උඹලගේ පොත්වලනේ තියෙන්නේ. උඹලන්ට මොනවද කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් ඒතර මොකද වෙන්නේ? ඒ කාලේ අපිට නිකන් ඉඳ වෙලා තියෙනවා. ඉතින් එදා කරපු එක පුළුවන් එකනේ දෙන්නේ හරි මේ කාලේ හිටියා නම් එහෙම මොකද වෙන්නේ? මුළු ලෝකේ බෞද්ධ වෙන්නේ ඒ දෙන්න ඇති. එකනේ දෙන්නේ කොයි තත්ත්වෙට හිටියා නම් ඒත් ඇති. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ හැකිතරම් දුරට මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලබා ගන්න උපරිමයෙන්. ඒ සඳහා යමක් කළ යුතුද ඒකට යම් බාධකයක් තියනවාද? අන්නේ බාධකයේ සහයෝගයෙන් කතා බහ කරලා සාකච්ඡා කරලා හොයන්න ඕනේ. මොකද්ද මේ තියෙන බාධකය? ඇයි මේ අවබෝධය ලැබෙන්නේ නැත්තේ? මොකද්ද නිවන කියන්නේ? ඇයි මේ නිවන කියන තත්ත්වයටපත් වෙන්නේ නැත්තේ? මනස ඇයි මේ ආසාවන් පස්සේ දුවන්නේ? ඇයි මිදෙන්නේ නැත්තේ? මොකද්ද මේ ඉතරපි පෙන්ලා තියෙන ධර්මයේ වැහිලා තියෙන්නේ? මෙන්න මේ ගැන භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හරි කතා කරන්න ඕනේ අන්න ඒක ගැන. ඒතර ප්‍රතිඵල මේ හැංගිච්ච දෙන අහු වෙනවා. ඊට පස්සේ මතු කරගත්තාම ඔය කියන ඒවා එක පොඩ්ඩක් හරි කිට්ටුවට එන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. අනුතරමින් ප්‍රථම ධානයේටපත් වෙන්න පුළුවන් හෝ ඒ මග පෙන්වා දුන්නාම ශ්‍රාවක පිරිසට ඒ අනුකූලව යනකොට මොහතකදී හරි මේ ප්‍රථම ධානයේ අත්දකින්න පුළුවන් මානසිකත්වයක් ඇතිකරන්න ධර්ම දේශනා කරන්න පුළුවන් තාක්කල් මේ ධර්මයේ වළක්වන්න බෑ පිරිසකින්. ඒ තාක්කල් පිරිසට වටිනාකම පේනවා බුදුදහමේ. ඒ නිවීමේ සැනසීමේ සාන්තිය අත්දකින්නවා ප්‍රථම ධානයේ හරි. අලුත් අලමින් මේ ප්‍රථම ධානයටපත් කරන්නවත් හැකියාවක් නැත්නම් යම් කිසි කෙනෙකුට ධර්ම දේශනා කරලා මග පෙන්වා දීලා ඔහු දේශනාවටවත් සුදුසුෙක් නෙමෙයි කියලා විග්‍රහ කරනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ අන්න එතෙන්ට ගන්න. ඒකට අවශ්‍ය කරන පසුතලය හදලා දෙන්න. අන්න ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ওই අත්දැකීම ලබා ගන්න විශාල පිරිස් යනවා හොයනවා තවත් ඉන්නවා. දැන් ওই විදේශවල ඉඳලා මෙහි ඉන්නේ මොකටද පිරිසක්? ඇයි මේ භාවනා පන්ති නැත්නම් භාවනා මධ්‍යස්ථාන වලට විදේශිකයෝ ඉන්නේ? අකුරටම කිව්ව හැටියට පිළිපැදලා බලනවා මේකේ ප්‍රතිඵලය ගන්න අපිට බැයිද? ඊ ඇවිදින් පැවිදිලා ඉන්න විදේශිකයෝ බලපුවාම කවුද කියලා? ලෝකේ පළවෙනි පෙළේ ඉන්න කෝටිපති පිරිස්. ඔක්කොම යා පැත්ත කර දාලා ආධ්‍යාත්මික සැනසුම හොයාගෙන ඇවිදිලා. භෞතික ලෝකයේ ගිහිල්ලා ඒකේ දැකලා කොච්චර හම්බ කළත් මොනතරම් කෝටිපති වුණත් අපිට මානසික වශයෙන් සැනසීමක් නැහැ කියලා. ඊ අය අත්දැකලා තියෙනවා. නුවණ තියෙන නිසා එහෙම සැනසුම මගක් හොයාගෙන මේ ඇවිදින් අපේ බුදුදහම තුල පැවිදි වෙලා විවිධ භාවනා මධ්‍යස්ථාන වල ඔයගේ කෝටිපති ඉන්නවා බොහොම සාන්තුරු වශයෙන් උත්සාහ කරනවා. ඉතින් හරි මගක් තිබුණා නම් එහෙම ඥානලාභී වෙන්නවත් මගක් අඩුතරමින් තිබුණා නම් කොයිතරම් දුරට යයිද? කොයිතරම් දුරට පැතිරලා සාර්ථක වෙයිද? ජයග්‍රහණය කරයිද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. එන ශාසනයේ රකින්න ඕනකමක් තියෙනවා නම් ශාසනයේ විද්‍යාමාන වෙන්න ප්‍රතිඵල විද්‍යාමාන වෙන්න කල යුත්තේ යමක්ද? ඒක කිරීමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ. ඒ ටික කරනවා නම් ලෝකයේ පළවෙනි තැන බුදුදහම උනා නම් කවම බෑ විනාශ කරන්නද? හැබැයි ඒක පැත්තකින් තියලා හිටන් මේ හාමුදුරු නැත්නම් හාමුදුරුවෝ දොස් කියනවා විවේචනය කරනවා නෙමෙයි. කවුරු හරි ඉන්න බෞද්ධ නායකයෝ පංචකාමීයේ නායකයෝ වුණාම
පංචකාමයේ මුසපත් වෙච්ච පිරිසක් වුණොත් එහෙම. ඊට පස්සේ කාම ලෝකයේ ඉන්න කාම පිපාසිතිය වෙලා. ඒකේ අගතැන්පත් වෙච්ච අය වෙන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ T56 අරින පන්සල තියන්නේ පන්සල ලකින් කට්ටියල්ල ඇති කරන්න වෙනවා. හමුදාවක් හදන්න වෙනවා. ඒ જાතිය. හදාගෙන වරේ වවොත් තොපිත් මරනවා. තොපේ පල්ලිත් කඩනවා. ඉතින් ඔහම ගියාම විශාල ගැටුමක් හැදෙනවා. දැන් අදත් මේ හොයන්නේ එහෙම එකක් නෙවෙයි ඉල්ලන්නේ මේ. දැන් මේ විස්තරින් අහුවෙත් මේ සිද්ධිය පිළිබඳව මොකද අපි ගන්න පියවර. උන්ට වෙන එකට ඉතලා අපිට වෙන එක හොයා ගන්නත් ඕනේ. බුදුදහම තුලින් අපි හොයා ගන්න ඕනේ හරියට සාන්ත බලපත් වෙලා ඒ ආර්ය ප්‍රතිඵල ඉලවෙන මාර්ගය වෙලා ඒක අනුගමනය කරලා අපිට මේ යථාර්ථය ලබා ගන්න. මේ යථාර්ථය ලබා ගත්තා නම් කවදාවත් මීට විරුද්ධ වෙන්නේ නැහැ ලෝකය. මොකද හරයක් ඇති දෙයක් ලෝකේ තියෙනවා නැති කරන්න බෑ. හරවත් දෙක ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ අත්දකින්නවා නම් කවදාවත් ඒ ලෝකයාගෙන් ඒක ඉවත් කරන්න බෑ. ඒ වගේ බුදුදහම හරවත් දෙයක්. මේ හරේ වැහිලා තියෙන්නේ. වැහිලා මේකේ ලාංඡන ලේබල් විතරක් තියන ලේබල් රකින්න ගියොත් නම් ලොකු හටනක් කරන්න වෙනවා. මොකද හේතුව බුදුදහමේ වටිනාකම ලෝකයාට පේන්නේ නැතුව යනවා. ඒ අභ්‍යන්තර සාන්තිය දකින්න නැති නිසා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ආධ්‍යාත්මික සාන්තිය කෙසේ හෝ ලබා ගන්න යම්කිසි ක්‍රමයක් තියනවාද? ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු වල අඩුපාඩුව හදාගන්න එකයි. පැහැදිලිව කියන්න තියෙන්නේ මේ මග හරියට තේරුම් අරගෙන වැඩුවොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා බොහෝ අයට ප්‍රථම ධානය නම් අත්දකින්න පුළුවන්. පැවිදි කෙනෙකුට නම් බොහෝ 75කට 80කට වැඩි මේ පළවෙනි අත්දැකීම ලබන්න පුළුවන්. 50කට වැඩි උපාසක උපාසිකාවන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ ටික ලැබුණා නම් අනික් අයලා හුඟක් උපනිශ්‍රේ ලැබෙනවා ඒ ටිකම. ලැබිලා හිටන් හුඟා දුරට මේ සාර්ථක වෙනවා. එහෙම වුණා නම් කවදාවත් මේ බුද්ධ ධර්මයේ වටිනාකම පේන්න පටන් ගත්තාම කාටවත් මෙල්ල කරන්න නවත්තන්න බෑ. ඒ වටිනාකම වහලා දාලා බාහිර ලෝකේ මේක ලේබලයක් විතරක් කරගත්තාම බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, ඉතින් ඔය ආදි වශයෙන් ආගමක් කියලා මේක ලේබලයක් විතරක් කරගත්තොත් නම් ලේබල් රකින්න හටන් කරන්න වෙනවා. අද වෙලා තියෙන්නේ තන්න එහෙම එකක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපි කොහොම හරි මේ නියම තැනට එන්න. ඉතින් වර්ෂ 5000ක් කල් මේ ගහන්නේ මොකද මේ සිංහල බෞද්ධයන්ගේ මේ තිබුණ ශාසනය විනාශ වෙනවාද කියලා හරි මේ අවුරුදු 5000ක් යන ඉස්සෙල්ලා. ඉතින් මේ 5000ක් අවුරුදු පවතින ශාසනය විනාශ වෙන්න බෑ එහෙම. විනාශ කරන්න හදුවත් විනාශ කරන්න බෑ. කරන්න බැරි මේක ආධ්‍යාත්මික සෝයක් ගෙන දෙන යථාර්ථයක්. මේවා කලින් කාලේ විනාශ වෙන්න පසුතල හැදෙනවා. හැදිලා හිටන් ඊට පස්සේ මොකද වෙන්නේ? නවත වාරයක් මේ පසුතලයක් හැදෙනවා ලෝක පසුතලයක් ආර්ය මාර්ගය වඩන්නත් ආධ්‍යාත්මික ගුණ වඩන්නත් සුසු පසුතලයක්. දැන් මේ කාලේ ආවේ යන්නේ එහෙම පසුතලයක්. කලි යුගයක් කියවෙලා කෘත යුගයට වැස්සා. ඒක ලෝක පරිසර ක්‍රමවේදයක්. ඒක පසු වෙලාවක අපි තව විග්‍රහ කරලා දෙනවා.